හරි. එහෙනම් පුතේ අපි අද මාතෘකාව y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර ඔක තමයි මාතෘකාව. y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර. හරි. ලියා ගන්නකො මාතෘකාව y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර. දැන් ඔන්න අහගන්න මොකක්ද මේ රටාව? අපිට මේක පැහැදිලි කරගන්න නම් පුතේ ගානක් හදන්නම වෙනවා. y සමානයි 2x ධන 3. මෙන්න මේ ශ්‍රිතේ ප්‍රස්ථාරය අපි අඳිමු. රයිට්. ඔයාලට පේපර් එකක් දුන්න ගෙදරදී කරන්න. ඒක කරන්න මම ඔයාලට කිව්වේ ඒක මම සාකච්ඡා කරන්න වෙන එකක් නැහැ. හැබැයි ඔයාලා ඒක ලියන්න ඕන. ලියලා මේ සතියේ හොඳට දැනුම හදා ගන්න කියලා කිව්වා. ඒක මම දුන්නේ ඔයාලගේ දැනුම හදා ගන්න මතක් වෙන්න ඕන නිසා. හරි නේද? ඒක හැමෝම කරන්න. කරලා තව දුරටත් එතකොට පේපර් 3ක් එක ළඟ. ඊයේ සතියේ කලින් සතියේ එකයි මේ සතියේ ගෙදරදී දුන්න එකයි දැන් එන සෙනසුරාදා ලියන එකයි. පේපර් 3ක් විතර ගෙල්ලලා තියෙනවා. හරි නේද? ඒක නිසා මේ වැඩිපුර ගණන් ප්‍රමාණයක් ඇදුවට පාඩු නෑ ළමයි. අපි බලමු මේ මෙච්චර කරලත් නේ කොහොමද තත්ත්වය කියලා. y සමානයි 2x ධන 3. මෙන්න මේක තමයි ශ්‍රිතය. අපි මේකට පුතේ අගය වගුවක් අදින්න ඕන. x ට සහ y ට අගයන් දීලා. x ට දෙමු ඍණ 1.1 ඔන්න තව එකක් දෙමු 2 කියලා. ඔන්න මම අගයන් 3ක් දුන්නා අගය වගුවට. දැන් මෙන්න මේක පුරව ගන්නත් ඕන. අපි පුරවමු. ඔයාලා දන්නවද මේක පුරවන විදිය? මේක තමයි වැදගත් වෙන්නේ. අද කියලා දෙන්නේ මෙන්න මේ જાතියේ ශ්‍රිතයක කොහොමද අගය වගුවක් පුරවන්නේ කියලා. ඔයාලා පුතේ පේපර් එකේ තිබුණ නේද මේ જાතියේ ගාන? චුට්ටක් ගෙදරදී ඒක හදන්න බලන්න නැවත සැරයක්. ඔයාලට මේ දීපු පේපරෙත් ඇති ප්‍රස්ථාරයක්. දැන් මේකේ හිස්තම් පුරවන්න තියෙනවා. හොඳට බලන්න මේ පේපර් එකේ තියෙන මේ જાති එක. හරි. මේක පුරවන්නේ මෙහෙමයි. ඔන්න අහගන්න. y සමානයි 2x ධන 3. ඕමනි ශ්‍රිතයේ සමීකරණය. මෙන්න මේකේ x තියෙන තැන් වලට x වෙනුවට ඍණ 1 දාන මුලින්ම වෙන තැනක ආදේශ කරන්න. ඔන්න බලන්න මම ලියන විදිය. දෙක වාරයක් උතේ x ට දාන්න ඍණ 1. වරහණකුත් එක්ක දැම්ම ඍණ 1 දාන නිසා. දෙක වාරයක් ඍණ 1 එකතු කිරීම 3. දැන් මේක සුළු කරගමු උත්තරේ. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. ධනයි ඍණයි ඍණ. එකතු කිරීම 3. ඍණ 2යි ධන 3යි. මේක සුළු කරාම පුතේ ඍණ 2යි ධන 3යි සුළු කරාම එකතු වෙන්නේ අඩු වෙනවා. දෙකෙන් 3ෙන් දෙකක් අඩු වෙලා මෙතෙන්ට එනවා 1. එහෙනම් පළවෙනි හිස්තන එක. ඊළඟට අපි ආදේශ කරනවා y සමානයි 2x ධන 3 x ට බිඳුව. ඔන්න ඊළඟ ආදේශය බලා ගන්න. දෙක වාරයක් x ට දාන බිඳුව. හොඳට බලා ගන්න මේ ටික. දෙවරක් බිඳුව එකතු කිරීම 3. දෙවරක් බිඳුව බිඳුවයි බිඳුවට 3ක් එකතු කරොත් 3මයි. එහෙනම් මේ හිස්තැනට එනවා 3. ඊළඟ හිස්තැන බලමු. y සමානයි 2x ධන 3. මේක පුතේ x ට දානව දෙවරක් x ට දාන්න 1. දෙවරක් 1 එකතු කිරීම 3. දෙවරක් 1 2යි 2යි 3යි එකතු කරාම 5යි. එහෙනම් y එනවා 5. හරි.
දැන් අපේ දරුවෝ මට මෙන්න මේකට උත්තරේ කියන්න හොයලා. x දෙක ආදේශ කළා 30 තැනට කීය දෙන්නේ? 7යි. 7යි සර්. කීය දෙන්නේ? 7යි සර්. 7යි. right. කොහොමද එන්නේ? දෙවරක් දෙක. x දෙක දාන්න. දෙවරක් දෙක 4යි. 4යි 3යි 7යි. නියමයි. එහෙනම් මෙතෙන්ට එන්න ඕන 7. හරි. එහෙනම් අපි මේක ලියාගෙන දැන් ඊළඟට පස්තාරේ අඳිමු. හරි. ඔයාලා පුතේ මේක ලියලා මාතෘකාව මේ ගාන ලියාගන්න. ටග්ගල් ලියමු. අපි ඊළඟට පස්තාරේ අඳිමු. හරි. පස්තාරෙත් අඳින්න පුළුවන් අය අඳින්න මේවා කියලා දීලානේ තියෙන්නේ. පස්තාරෙත් අඳින්න පුළුවන් අය පුතේ අඳි. XY අක්ෂ පද්ධතිය ඇදලා පස්තාරේ අඳි. පස්තාරේ අඳිනකොට y වලට 7ක් එන්න ඕන. x වලට නම් ඉතින් ඍණ 1යි ධන 2යි විතරයි. y අක්ෂයට තමයි වැඩිපුර ප්‍රමාණයක් ඕන දරුවෝ. හරි. ඔන්න ඔහම කාර්යසිය තලයක් තිබුණාම ප්‍රමාණවත් පුතේ පස්තාරයට මොකද x අක්ෂය වැඩි දිගට ඕනේ x අක්ෂ කණ්ඩායම් අඩුයි දීලා තියෙනවා. ඕන්න දිගට ඇඳක් කමක් නැහැ. වැඩියෙන් ඇඳට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔහම අඳි. මේකේ මම මේ y වල ඍණ පැත්ත අඩු කරේ y වලට ඍණ උත්තරයක් නැහැ බින්ද. මේ බලන්න. y වලට 1 3 5 7 කියලා ධනාගයන් ටිකක්ව තමයි තියෙන්නේ. ඍණාගයන් නැහැ. ඒක නිසා පුතේ අපි ඍණ ටික අඩුවෙන් ලකුණු කරේ. දැන් ලකුණු කරමු කණ්ඩායම. පළවෙනි එක ඍණ 1 ධන 1. ඔයාලා ලකුණු කරලා බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. ඍණ 1 ධන 1. ඍණ 1 ධන 1. මේ තියෙන පළවෙනි කණ්ඩායම. හොඳට ලකුණු කරන්න පුරුදු වෙන්න ඕන මේවා. ඍණ 1 ධන 1. ඍණ 1 ධන 1. ඊළඟට බිඳුවේ 3. x බිඳුවයි y 3යි. බිඳුවේ 3. x බිඳුවයි y 3යි. මෙතී බිඳුවේ 3. ඊළඟ එක පුතේ 1 5. 1 5. x 1යි y 5යි. 1 5. x 1යි ඒ කෙලින්ම y වල 5. මෙතී ඊළඟ එක අන්තිම කණ්ඩායමය 2 7.
දෙකේ 7 x 2යි y 7යි. ඔන්න ඔහම දැන් ටික යා කරන්න සරල රේඛාවක් එන්න ඕන. බලන්න යා කරලා. හරි. පුතේ ඔක මේ මම කැමතියි ඕගොල්ලෝ මේ රේඛාව පල්ලෙහාටම දිගටම යා කරනවා නම් x අක්ෂයට කැපෙන්න ඕන. right. හරි හැමෝම ඉවර කරගන්නකෝ. ඉවරයි සර්. හරි. ඉවරද? ඔව් සර්. මෙතෙන්ට දරුවනේ y අක්ෂය කියලා දාන්න y කියලා දාන්න මෙතෙන්ට x කියලා දාන්න. පස්තාර කොලේ දැම්ම ඕනේ නැහැ. ඔයාලට පස්තාර කොලේ අඳින්න ඉතින් 10යිදි කියලා දෙන්න. ඔක පස්තාර කොලේ අඳින්න ඕනේ නැහැ දැනට. ඔයාලගේ කොට්රූල් පොතේ ඇඳ ගන්න පුළුවන් දැනට. හරි නේද? පස්තාර කොලේ වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක කියලා දෙන්න. ඒක අපි අඳින්නේ ගොඩාක් ඔය වක්‍ර රේඛීය පස්තාර වලට තමයි. හරි නේද? right. දැන් පුතේ අහගන්නකෝ හැමෝම. මේක තමයි ශ්‍රිතය. y සමානයි 2x ධන 3. හොඳට අහගන්න. දැන් මම කතාවක් කියලා දෙනවා. මෙන්න මෙයා ගැන. මෙයා ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ මේ පස්තාරවල මේ අඳින පස්තාරේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක ගැන දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. හරි නේද? මේක ගැන දැනගන්න ඕන කාරණා ටික අපි හරියට දැනගත්තේ නැතිනම් පස්තාර අමාරුයි. විභාගෙට මේ පස්තාරේ අඳින්න අපිට පුළුවන්. මේ ආකරලා මේක නෙවෙයි පස්තාරේ කියන්නේ. පස්තාරේ ඇඳට වැඩක් නැහැ. ඒකෙන් අහන ප්‍රශ්න සමූහයක්. අන්න ඒ ටිකට හරියට උත්තරේ දී ගන්න බැරි වුණොත් මේ කරන කෙරුවාවෙන් වැඩක් නැහැ. ඒ නිසා හැමෝම මතක තියාගන්න මේ පස්තාර අඳිනවා කියලා මේක ඇඳට විභාගෙට ප්‍රමාණවත් නැහැ. මේකට ලකුණු 3ක් විතර හම්බෙන්නේ. ඉතුරු ලකුණු 7ම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. මේකෙන් ප්‍රශ්න අහනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඔබගෙන් අහන්න පුළුවන්. අපි ඇඳලා තියෙන මෙන්න මේ ශ්‍රිතය y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතයක්. හොඳට අහගන්න. කොහොම ශ්‍රිතයක්. ඔයාලට මතකද මීට පෙර අවස්ථාවක උදේ මම කියලා දුන්නා
මෙන්න මේ m ට කියන නමක් තියෙනවා. මතකද m ට කියන නම? මොකක්ද m ට කියන්නේ? අනුක්‍රමණය. අනුක්‍රමණය. m ගේ අදහස කියන්නේ අනුක්‍රමණය කියලා. එහෙනම් m කියන්නේ පුතේ අනුක්‍රමණය. m කියන්නේ අනුක්‍රමණය. හරි. ඒකෙන් එතකොට මේ ඔයාලා ඇතුළේ තියෙන මෙන්න මේ පස්තාරේ y සමානයි 2x ධන 3 කියන පස්තාරේ අනුක්‍රමණය කීයද පුතේ? 2. ඔව් අනුක්‍රමණය කියන්නේ මේක. මේ තියෙන්නේ x ගේ සංගුණකයේ අනුක්‍රමණය වෙයි. x ගේ සංගුණකය. x ගේ සංගුණකය 2යි අනුක්‍රමණය 2යි m 2යි. එහෙනම් අපි ලියන්න පුළුවන් අනුක්‍රමණය 2යි. ඔයාලට මම මෙතෙන්දි කියලා දෙන්න යන්නේ අනුක්‍රමණය ගැනත් නෙවෙයි පුතේ. මෙන්න මේ c ගෙන් කියවෙන්නේ මොකක්ද? ඒක තමයි අද උගන්වන අලුත්ම දේ. මෙන්න මේ c ට කියනව නමක් අපි. මේ c ට කියන නම තමයි අන්තක්ඛණ්ඩය කියලා. අන්තක් මේව බිංදු දෙකක් එනවා. අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. c ට කියන්නේ අන්තක්ඛණ්ඩය. මෙතන මකල ලියන්නම් පුතේ ඔයාලට පේන්නේ නැතුව ඇතිනේ. C වලට කියන නම් මොකද්ද දැන් කියන්න බලන්න. C ට කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. තනි වචනයක් පොතේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. C. එහෙනම් දැන් කියන්න පුතේ මේ පස්තාරේ අන්තක්ඛණ්ඩය කීයේ මේකේ? 3. මේ තියෙන්නේ 3. C. එහෙනම් C සමානයි 3යි. අන්තක්ඛණ්ඩය 3යි. මේ ඔයාලට මේ දීලා තියෙන පස්තාරේ අන්තක්ඛණ්ඩය මේ සමීකරණේ දිහා බලන්නේ නැතුව මෙන්න මේක දිහා බලාගෙන ඉන්නවත් හොයන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? මේ පස්තාරේ මේ මැදගෙන යනකොට හරියටම පුතේ y අක්ෂය කැපෙන්නේ අන්තක්ඛණ්ඩයට තියෙන අගයෙන්. බලන්න y අක්ෂය කැපුණේ 3 දී නේද? මේ මැදගෙන යද්දී මේ මැදගෙන ගියානේ. ඇඳගෙන යනකොට 3 දී නේද හරියට y අක්ෂය හම්බ වුනේ. අන්න අන්තක්ඛණ්ඩය ආවා. දැක්කද? එහෙනම් පස්තාරේ දිහා බලලා උනත් අන්තක්ඛණ්ඩය කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතනට තියෙන දුර ප්‍රමාණයට අපි කියනවා අන්තක්ඛණ්ඩය කියලා. C. ඔන්න. පැහැදිලිද? තේරුණාද අන්තක්ඛණ්ඩේන විදිය? ඔව් සර්. ඔව් මම ඔයාලට දෙනවා සමීකරණයක්. y සමානයි ඍණ 3x ධන 5. මට කියන්න පුතේ මෙන්න මේ සමීකරණේ දිහා බලලා අනුක්‍රමණය කීයද? ඍණ 3. ඍණ 3යි. අන්න හරි. අනුක්‍රමණය ඍණ 3යි. අන්තක්ඛණ්ඩේ කීයේ? 5යි. අන්තක්ඛණ්ඩේ 5යි. මම ඔයාලට දෙනවා මෙන්න මෙහෙම එකක්. තාම අර ටික ලියන්න කිව්වේ නෑ හොඳේ. මේ මෙහෙම එකක්. පුළුවන් නම් කියන්න මෙන්න මේ පස්තාරේ ඇදපු පස්තාරේ අන්තක්ඛණ්ඩේ කීයේ? ඍණ 1. මේ පස්තාරේ මේ ඇදගෙන යද්දී y අක්ෂය කැපුණේ කීයේද? ඍණ 1. එන අන්තක්ඛණ්ඩේ ඍණ 1. මේ පස්තාරේ බලලා කියන්න. අන්තක්ඛණ්ඩේ කීයේ? 7යි. දැන් තේරුණාද? අන්තක්ඛණ්ඩය කියන්නේ කැපෙන තැනට තියෙන අගය උස ප්‍රමාණය. ඒකට කියනවා අන්තක්ඛණ්ඩය. ඔයාලට මතකයි නේද මම කියලා දුන්නා අනුක්‍රමණය ධනාගයක් නම් වාමාවර්තව මොන කෝණයක් හදන්නේ? සුළු කෝණයක් හදන්නේ. ඒක කියලා දුන්නා. හරිද? මේකේ අනුක්‍රමණයට තියෙන්නේ ධන 2යි. එහෙනම් x අක්ෂය සමග වාමාවර්තව සුළු කෝණයක් හදනවා. සුළු කෝණයක් හදනවා. හරි නේද? right. එහෙනම් අපි මෙන්න මේ ටික සටහන් කරගන්න ඕන ළමයි. ඔයාලගේ පස්තාරේ මේ ටික ඇඳලා මෙන්න මේ දෙකත් ලියලා ওই ටික නෝට් කරගන්න.
හරියට ලියන්න මේ වචනය අන්තඛණ්ඩය. හරි සර්. මේ ටික ඉක්මනින් සටහන් කරගන්න. පුතේ මෙන්න මේවා හරියට බලන්න ඕන, මේවා නැවත නැවත චෙක් කරගන්න. මේවා තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. පස්තාරවල පස්තාරේ අඳින එක විතරක් නෙවෙයි. තව තියෙන මේක කියලා දෙන්න කාරණාවක්. ඉක්මන් කරමු. හරි සර්. හරි සර්. හරිද හැමෝම ඉවරද ලියලා? ඔව් සර්. දැන් මේ ඔයාලට තව විශේෂ කාරණයක් කියලා දෙන්න ඕන දරුවනේ. අපි මේ කතා කරේ අන්තඛණ්ඩය සහ අනුක්‍රමණය හඳුනා ගන්න විදිය. දැන් ඔයාලට මේ ඇඳලා තියෙන ප්‍රස්තාරේ තියෙනනේ මේක අපි ඒකෙන්ම බලමු. මේ ඇඳලා තියෙන ප්‍රස්තාරයේ ඔන්න ඔය රේඛාවට මෙන්න මේ රේඛාවට සමාන්තරව උඩට අහගන්න මේ කියන කාරණයක් ඒ තරම්ම වැදගත්. විභාගෙට නිතරම අහනවා. මෙන්න මේ ඇඳලා තියෙන රේඛාවට පුතේ මම අඳිනව සමාන්තර රේඛාවක් මෙන්න මෙහෙම එක හරහා. අඳින්නේ සමාන්තර රේඛාවක්. ඔන්න ඔහොම. ඒක යන්නේ හරියට රේල් පීල්ල වගේ තමයි සමාන්තරව යන්නේ ඔන්න ඔහොම. ඒකයි මේ ඊතල යුගලක් දැන්. සමාන්තර රේඛාවක් ඇඳලා. අපි දන්නවා මේ අපි ඇඳලා තියෙන මෙයාගේ නම y සමානයි 2x ධන 3. එයානේ ඇඳේ. එයා තමයි ඇඳලා තියෙන්නේ. ඔයාලා දන්නවද මේ යන රේඛාවේ නම y සමානයි 2x ධන 3නේ. එයාට සමාන්තරව තව රේඛාවක් ඇන්දොත් එයාටත් නම හොයාගන්න ක්‍රමයක් අපේ ළඟ තියෙනවා. දන්නවද? මේ අනිත් රේඛාව තියෙනව නේද මේකේ. එයාගේ නම දන්නේ නැහනේ. හැබැයි එයාගේ නම හොයාගන්න ක්‍රමයක් තියෙනවා. දන්නවද එයාගේ නම මොකක්ද කියලා? මෙයාට සමාන්තරවම තමයි යන්නේ. මෙයාගේ නම අහනවා. ඉතින් අර ගණිත ගැටලුවක් වගේ නේ. මෙයාගේ නම මෙහෙමනම් මෙයාගේ නම මොකක්ද? දන්නේ මාර වැඩි. මම කියනවා මෙන්න මෙහෙමයි එන්නේ y සමානයි
mx ධන c ආකාරය මේ රටාවෙ ඉන්නේ. මොකක්ද නම? එයාගේ නම මොකක්ද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. හරි මෙහෙම මේ ඇඳලා තියෙන රේඛාවේ අන්තක්ඛණ්ඩ කීයේ? අඩු ගන්න ඒකවත් කියන්න පුළුවන්ද මට? අන්තක්ඛණ්ඩ වෙන විදිහ. එකයි. ඒක කැපෙන්නේ එකේදී නේ. y සමානයි 1. මෙහෙම යන්න. y සමානයි 2 1. සමානයි ඍණ 1යි x ධන 1. මේකේ අන්තක්ඛණ්ඩය එකයි. හරි. මේ රේඛාවේ අන්තක්ඛණ්ඩ එකයි. එහෙනම් පුතේ යාගේ නම y සමානයි ඉගෙන නෑ මම මොකද. ඔන්න ඉස්සරහට ඇවිල්ලා තමයි දන්නේ නැත්තේ. මාර වැඩේ ඒක. මේ ඉතින් මොකක්ද දාන්නේ? අන්තක්ඛණ්ඩ කලින් ඉන්නේ 3යි එකයි. මොකක්ද මෙතෙන්ට දාන්නේ? 1යි x. මතක තියාගන්න රේඛා දෙක සමාන්තර නම් පුතේ අනුක්‍රමණය සමානයි. මෙයාගේ අනුක්‍රමණය 2 නම් අරයගේ අනුක්‍රමණයක් 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එතෙන්ටත් 2යි x. ඔන්න. එහෙනම් රේඛාවකට සමාන්තරව තවත් රේඛා රාශියක් ඇඳත් ඒවායේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ අන්තක්ඛණ්ඩය විතරයි පුතේ වෙනස් වෙන්නේ. ඒක වැදගත් කාරණයක්. right. මම දැන් තව එක්කෙනෙක්ගේ නම අහනවා. නම් තැබීමේ මහා මංගල්‍යය. හරි. පස්තාරවලට ඔයාලට එහෙම නෙවෙයි ඈ. මේක යන්නේ මෙයාලට සමාන්තරව. තුන්වෙනි එකත් y සමානයි 2යි x ඍණ 2. මෙයාගේ නම y සමානයි අනුක්‍රමණය වෙනසක් නෑ සමාන්තරව යන්නේ. එහෙනම් අනුක්‍රමණය 2යි නිසා 2යි. ඕන්න. මට කියන්න දැන් එයාගේ අන්තක්ඛණ්ඩේ කීයද? ඒක තමයි දැනගන්න ඕනේ. කැපෙන තැන. y අක්ෂ කැපෙන තැන. ඍණ 2. අන්තක්ඛණ්ඩය ඍණ 2යි. එහෙනම් අදින් පස්සේ මතක තියාගන්න සමාන්තර සරල රේඛා ගත්තොත් ඒවායේ අනුක්‍රමණ සමානයි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයක් 2යි. මෙයාගේ අනුක්‍රමණයක් 2යි. මෙයාගේ අනුක්‍රමණයක් 2යි. m 2යි. ඔයාලට මම මේ පැහැදිලි කරපු පැහැදිලි කිරීම පැහැදිලිද ළමයි? ඔව් සර්. සර්. හරිනේ? right. අමාරු විෂය කාරණා හොකට ඔළුවට දා ගන්න ඕන. දැන් ඔය දරුවෝ කලින් පස්තාරේ ඕක අඳින්න බෑ කුණු ගොඩ වගේ. හරි නේද? ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා පුතේ මේක නැවත අඳින්න. වෙලා ගියාට කරන්න දෙයක් නැහැ. එකක් හරි හරියට ඉගෙන ගන්න ඕන. ඔයාලා නැවත පස්තාරය ඇඳලා ඉස්සෙල්ලා මේ රේඛාව ඇඳ ගන්න කණ්ඩායමක ලකුණු කරලා. ඒක ලස්සනට අඳින්න ඕන අර කලින් එක වගේ පිළිවෙලට. ඊට පස්සේ මේ රේඛා දෙක සමාන්තරව අඳින්න. හරි. පටන් ගමු.
හරි. ඔය රේඛා තුනම අඳින්න ඕන ළමයි. හරි සර්. මට මේ සිතුම්ලි අර ගානක් එවලා තිබුණා ඒකද ඇහුවේ. මට ඒ ගාන හරියට ඇවිල්ලා නැහැ පුතේ චුට්ටයි තියෙන්නේ. සෙන්ටිමීටරයට වට යන්නේ නේ. රයිට්. පළමු දශම ස්ථානයට වට යන්න ආසන්න සෙන්ටිමීටරයට වට යන්නේ. ඒ සෙන්ටිමීටරයට වට යනවා කියන්නේ පූර්ණ සංඛ්‍යාවට වට යන එක. උත්තරය 7යි එනවා. ආසන්න සෙන්ටිමීටරයට වට යනවා කියන්නේ සෙතුම්ලි උත්තරේ එන්න ඕන 7. 6.74 නේ ඒක කිට්ටු 7ට. හරි නේද? රයිට්. හොයාගත්තද? හොඳයි. මේක මකන්නද පුතේ? ඉක්මනට කියන්න. තාම අඳිනෝනේ. ගොඩක් වෙලා යනෝනේ. ඉඳලා ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි. අපි කලින් අදපු එකේම නැදින්න නැත්නම් වෙනම දායිත් එක. වෙනම අඳින්න ඕන. මං කිව්වා වෙනම අඳින්න ඕන මේක. අරකෙම අඳින්න බෑ. ඒකම දැද්දේ. නෑනේ නේ. මේ පස්තාර අදත් ඉවර කරගන්න බැරි වෙයි. තව ඉතුරු වෙනවා පුතේ. පැයක දෙකක විතර ලබන සතියේ බ්‍රහස්පතින්ද උදේට ඉවර කරනවා. දැන් මේක ඉවර කරන්න බැරි මේවා ටිකක් ගැඹුරු කාරණා හෙමින් කියලා දෙන්න ඕන. ඔයාලා ඒ අතරේ මේකේ ගණන් ටික හිමින් හදාගෙන යන්න. හරි නේද? කාල වේලාව වැඩිපුර අරන් මේ කියලා දෙන්නේ ඒකයි. ඔයාලට පුළුවන් මං කියලා තියෙන පොත්පත් මිලදී අරගෙන ඒවා හදන්න, ටියුට් හදන්නනේ. ඒවා කරගෙන යන්න ඕන. හරි. අපි ඊළඟ වර්ගයට යමු. වර්ග නෙවෙයි මේ જાතියේම මෙන්න මෙහෙම ආවෝ. y සමානයි ඍණ 2x ධන 1 කියන ශ්‍රිතය. හරි. මෙන්න මේ ශ්‍රිතයේ පුතේ අනුක්‍රමණය කීයද? ඍණ 2. x සමීකරණයේ අනුක්‍රමණය කීයේ? ඍණ 2. ඍණ 2. මට කියන්න පුතේ මේකේ අන්තක් කණ්ඩේ කීයේ? 1. මොන එකක්ද? ධන 1. ධන මෙන්න මෙහෙම තිබුණා නම් අන්තක් කණ්ඩේ කීයේ? ඍණ 1. ඍණ 1. කොහොම තිබුණා නම් අන්තක් කණ්ඩේ ඍණ 1යි. හරි. අපි ඔය පස්තාරේ අඳිමු. මේකම අඳිමුකෝ. පස්තාරේ අඳින්න කලින් අගය වගුවක් ඕන. x මම දෙනවා අගයන් ටික. ඍණ 2
ඍණ 1 බිංදුව 1 2 ඔන්න අගයන් පහ දාලා මම අගය වගුව හදනවා මේක y හරි මම ඔන්න ආදේශයක් කරන පුතේ ඔයාලට බලා ගන්න මේකේ ආදේශ පොඩ්ඩක් අමාරුයි අර කලින්ට වඩා වෙනස් ඈ ඔන්න බලා ගන්න මුලින්ම මම ආදේශ කරනවා ඍණ 2 සමීකරණය ලියාගත්ත y සමානයි ඍණ 2x ඍණ 1 ඔන්න ඔහම සමීකරණය වැඩ නවත්තන්න හැමෝම හොඳට අහගන්න මේ පැත්ත බලන්න මෙන්න මේකේ y සමානයි ඍණ 2 වාරයක් මෙතන ඍණ 2ක් තියෙනවනේ x ට මුලින්ම කීයද ආදේශ කරන්නේ ඍණ 2 ඍණ 2 දාන්න ඕන එහෙනම් x ට දානවා ඍණ 2 වරහණක් ඇතුලේ දාන්න ඍණ 2 අඩු කරන්න ඕන 1 දැන් මේ දෙක ගුණ කරාම කීයක් එනවද පුතේ ධන 4 දෙවරක් 2 4යි ඍණයි ඍණයි ධන 4 ඒකෙන් එකක් අඩු කරන්න කීයේ උත්තරේ ධන 3 ධන 3යි හරිද මෙන්න මේ ඉස්සන ඕගොල්ලෝ පුරවන්න ඕන මේ ඉස්සනත් ඕගොල්ලෝ පුරවන්න ඕන මම මේ තව එකක් පුරවලා දෙනවා මෙතෙන්ට ඔන්න බලන්න ඍණ 2x ඍණ 1 මම ආදේශ කරනවා 1 ඍණ 2 වාරයක් x ට දාන්න පුතේ දැන් කීයද දැන් කීයේ දාන්න x ට ධන 1 ධන 1 ධන 1 ඒකට වරහන්න ඕනේ අඩු කිරීම 1 දැන් අපි මේ ටික සුළු කරමු ඔන්න x ට 1 දාලා තියෙන දැන් උඩ කරමු දෙවරක් 1 ඍණ 2 දෙවරක් 1 2යි මේ එක ධනනේ ಗುಣ කරේ ඍණෙන් ධනයි ඍණයි ඍණ ඍණ 2 මෙතන තියෙනවා තව ඍණ 1 කියන්න ඕකට උත්තරේ කීයද එන්නේ ඍණ 2 ඍණ 1 ඍණ 3 ධන 3 ඍණ 2 ඍණ 3 ධන 3 නෑ ඔය දෙකම පුතේ එකතු වෙලා ඍණ කොට තමයි වැඩි වෙන්නේ ඍණ 3යි ඒව මතක තියාගන්න ඕන පස්තාරවල අනිවාර්යයි හරිද තව එකක් පුරවනවා ඍණ 2යි x ඍණ 1 ඔන්න බලන්න ඍණ 2 වාරයක් x ට දාන්න ඕන දැන් 2 ඍණ 1 පුළුවන් නම් කියන මේක සුළු කරාම කීයක් එන්නේ ඍණ 5 ඍණ 5යි දෙවරක් 2 4යි ධනයි ඍණයි ඍණ මෙතන එනවා ඍණ 2ක් සෝරි ඍණ 4ක් ඒ ඍණ 4යි මේ ඍණ 1යි තේරම කීයද ඍණ 5යි එහෙනම් මෙතෙන්ට එනවා ඍණ 5 හරි ඔයාලා මේ ස්ටැන්ඩ් එක තනියම මේ වගේ ආදේශ කරලා පුරවලා අඳින්න පස්තාරේ දැන් පටන් ගමු ඉක්මනට පස්තාරේ අඳින්න මේ ස්ටැන්ඩ් එක තනියම පුරව ගන්න මම උත්තර කියන්නේ විභාගෙටත් එහෙමයි සේරම පුරවන්නේ නැහැ එකක් දෙකක් පුරවන්න තියෙන්නේ තනියම ඒව පුරව ගන්න ඕන ළමයි
මේ වගුවට හිස්තැන් වලට මොනවා ආයි පුතේ මේ ඍණ එක දැම්මොත් කීය දෙන්නේ ධන එකයි. ධන කීය දෙන්නේ එක හැමෝටම ආව දෙක දෙවරක් එක දෙකයි ඍණයි ධන දෙකෙන් එකක් ගියාම එකයි බිංදුවේදී කීයද ආවේ ඍණ එක බිංදුව තමයි මේ කෑල්ලම බිංදුව වෙනෝනේ එතකොට ඉතුරු වෙනවා ඍණ එකක් ආරයි දැන් අදි මේ විදිහට තේරුණාද කියපු ටික ඔව් සර් අල්වල දෙපැත්තටම පහ ගත්තාම හරියට ගඩුයි. මොකද්ද මේ පයි මේ දින පහක් ගත්තාම ඇතිනේ. ඇති පල්ලෙහාට ඍණ පහක් ගන්න උඩට 3ක් ගන්න හරිද තුන්දේ ඉවරයි. හැමෝම පස්තාරේ අඳිමු ඕකේ ඍණ පැත්ත ටිකක් වැඩිපුර ඕන ළමයි y අක්ෂයට හරි ඛණ්ඩාංක ටික ලකුණු කරමු ෂෙනාල් හරි නේද මේ ටික පැහැදිලිව ඛණ්ඩාංක ලකුණු කරන්න පළවෙනි එක ඍණ දෙකේ ධන තුන මේවා ලකුණු කරන්න බැරි නම් ලොකු ගැටලුවක් ඒක නම් ලොකුම ගැටලුවක් එහෙම අය ඉන්නවනේ ඍණ දෙකේ ධන තුන ඊළඟ එක පුතේ ඍණ එකේ ධන එක ඍණ එකේ ධන එක මෙන්න මෙතන ඊළඟ එක බිංදුවේ ඍණ එක බිංදුවේ ඍණ එක ඊළඟ එක එකේ ඍණ තුන ඊළඟ එක දෙකේ ඍණ පහ ඔයාලා කොහොම ඇන්දත් පස්තාරේ එන්න ඕන ළමයි සරල රේඛාවක් ඔයාලට රේඛාවක් එන්නේ නැත්නම් පස්තාරේ වැරදි ඈ ඔය ටික යා කරාම රේඛාවක් එන්න ඕන හරි නේද
මේ ඔයාලා පස්තාර කොච්චර ඇන්දත් අනිවාර්යෙන්ම යාකරාම රේඛාවක් එන්නම ඕන. එහෙම නාවොත් ඕගොල්ලන්ටම පස්තාරවල වැරද්දක් තියෙනවා. හරි නේද? ඔන්න මෙයාගේ නම y සමානයි ඍණ 2x ඍණ 1. බලන්න හරියටම අන්තක්ඛණ්ඩය ඍණ 1 ඇවිල්ලා නැද්ද ළමයි? අන්තක්ඛණ්ඩය ඍණ 1 ඇවිල්ලා නේද c කැපෙන තැන. ඔන්න බලන්න. ඒක වෙනස් වෙන්නේ c එනෝ ගන්නට. පැහැදිලිද මේ? මේක හදන්නේ සුළු කෝණයක්ද පුතේ මහා කෝණයක්ද? මේක හදන්නේ සුළු කෝණයක්ද? අනුක්‍රමණය මෙන් කෝණය අනුක්‍රමණය මහා කෝණයක් හදන්නේ මේ x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණයක් සාදයි. ඒකත් ලකුණු කරගන්න. අනුක්‍රමණය ඍණ නිසා මහා කෝණයක් සාදයි. මම ඔයාලට මේ පස්තාරෙම තව සරල රේඛාවක් අඳවනවා. ඒකේ සමීකරණය පුළුවන් නම් ලියන්න. මේක තමයි. හරි. මේකේ නමත් ලියන්න ඕන. බලන්න අලුත්ම වැඩක්. මේකේ නමත් ඔයගොල්ලෝ ලියලා දෙන්න. මෙයාගේ නම ලියන්න පුළුවන් වෙන්න ඕන. දැන් කියලා දුන්න නම ලියන විදිය සමාන්තර රේඛාවක. හරි හරි. මට මේ තාම සැක සංකා තියෙන්නේ ඕගොල්ලෝ මේ පස්තාරේ ඇඳලා ඉවරද දන්නේ නැහනේ. තාම ඉන්නවද පස්තාරේ අඳින අය? ප්‍රස්තාරය ඇඳලා ඉවරයි. පස්තාරේ ඇඳලා ඉවරයි. හැමෝම ඉවරද? අඳින අය ඉන්නවද? තා වෙලාව දෙන්න. හරිද? කියන්න. ඉවරයි සර්. ඉවරයි පස්තාරේ ඇඳලා ඉවරද? හැමෝම අඳින අය ඉන්නවනම් කියන්න. සිතක ඉවරද පස්තාරේ ඇඳලා? ඔව් සර්. හරි. මේකට එනම් නමකුත් තියන්නකො කවුරුත් එකතු වෙලා. හොඳ නමක් දෙන්න. y සමානයි සමානයි ඍණ 2x ඍණ 5. ෂුවර්. විශ්වාසෙන්ද කිව්වේ? ඔව්. ඔව්. ෂුවර්. y සමානයි අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ නේද? අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂ කාරණය සමාන්තර රේඛාවල. එහෙනම් මේකේ නමක් දෙන්නේ ඍණ 2යි. අන්තක්ඛණ්ඩ කීයද ඔය අදපු එක්කෙනා? ඍණ 5. ඍණ 5යි y සමානයි ඍණ 2x ඍණ 5. අපි තරුවක් දාලා ලියමුද ළමයි මේ කාරණය? තඩි තරුවක් දාලා ලියන්න තඩි තරුවක්. ලියමු මෙහෙම. ලියන්න සරල රේඛා දෙකක් සමාන්තර වේ නම් ලියන්න සරල රේඛා දෙකක් සමාන්තර වේ නම් සරල රේඛා දෙකක් සමාන්තර වේ නම් සරල රේඛා දෙකක් සමාන්තර වේ නම්
සරල රේඛා දෙකක් සමාන්තර වේ නම් ඒවායේ අනුක්‍රමණ සමාන වේ. ඒවායේ අනුක්‍රමණ සමාන වේ. උක්ත කිරීම වෙනම කියලා දෙන්නම්. ආවිද පවිෂ උක්ත කිරීම මෙතෙන්ට අහන්න එපා. ඒක වෙනම පාඩමක්. මේක පස්තාරස්සේ උක්ත කිරීමුත් අහනවා. මට දෙකක් එක හැරේට බෑ. උඹට ගන්න දෙයියෝ වගේ නම් නේ. හරි. පාඩම මම මෙන්න මේ ඇඳලා තියෙන පස්තාර දෙකේ සමීකරණ ලියන්න බාර දෙනවා. අඳින්න මේ දෙකටත් දාලා. සර් දෙකක් දින්න ඕනනේ. ඔව්. හරි මේ රේඛා දෙකේ සමීකරණ ලියන්න. මේවායේ අනුක්‍රමණ සර් දීලා තියෙන්නේ අන්තක්ඛණ්ඩ හොයාගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේකේ අන්තක්ඛණ්ඩය මේකේ අන්තක්ඛණ්ඩය හොයලා සමීකරණ ලියන්න. මේකේ අනුක්‍රමණය ඍණ 2යි. මේකේ අනුක්‍රමණය 3න් 2යි. හරි මේකේ අන්තක්ඛණ්ඩ කීයද පුතේ? ඒක තමයි දැනගන්න ඕන. C කීයේ? 3. ධන 3. මොකම කියන්නේ දැක්ක ගමන් පේනවා. 3 ධන 3. C 3යි. මේකේ C කීයද? මාර වැඩි. බිඳුව. මේකේ C හරියටම යන්නේ මූල ලක්ෂ්‍ය හරහා මේ. C කීයේ? බය නැතුව කියන්න. බිඳුව. බිඳුවයි. අන්තක්ඛණ්ඩ බිඳුවයි. ඒකයි මූල ලක්ෂ්‍ය හරහා යන්නේ. හරි. ඉක්මනට ඇඳ ගන්නකො. හරි සර්. හරිද? හරි. සමීකරණ දෙකක් ලිව්වද? ඔව්. මේ දෙකේම සමීකරණත් ලියන්න. මේක සමීකරණේ ලිව්ව දරුවෙක් ඉන්නව නම් කියන්න. m සමානයි 3න් 2 y සමානයි 3න් 2යි x ධන 3. 3න් 2යි x ධන 3 නියමයි. අන්තක්ඛණ්ඩයට 3න් 2 දැම්මා. x ගේ සංගුණයකට අනුක්‍රමණයට 3න් 2 දැම්මා. අන්තක්ඛණ්ඩයට 3 දැම්මා. ඔය තියෙන සමීකරණ ලස්සන. m ට 3න් 2 දාන්න c ට 3 දාන්න. එච්චරයි.
හරිනේ මේ තියෙන්නේ m මේ තියෙන්නේ c mx ධන c රටා පුරුදු වෙන්න මේක බලමු y සමානයි mx ධන c කොහොමද තියෙන්නේ දැන් දාන්න y සමානයි m ට කීයද දාන්නේ 2x ඍණ 2x c ට ධන බිඳුව ඔය ධන බිඳුව නොදා හරියක් කමක් නැහැ ළමයි අන්තිමේදී ඉතුරු වෙන්නේ y සමානයි ඍණ 2x විතරයි බිඳුව වටිනාකමක් නැහැ හරි නේද ඔය කියපු ටික හොඳට තේරුම් ගන්න අපි පැයක් විතර සාකච්ඡා කරේ එකම කාරණයක් අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය ඒ ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන මම පස්තාර දෙකකින් පැහැදිලි කරා ඊළඟ දවසේ තව චුට්ටක් කරනවා ඉවරයි පාඩමේ වුණාට තව ටිකක් කරනවා මට නිකන් මදි වගේ තව ප්‍රශ්න ටිකක් කරනවා ඔයාලා එතෙක් මෙන්න මේ අභ්‍යාසයට ඉතා උත්තර ලියලා තියක් හරිද 23 අභ්‍යාසයට පුළුවන් උපරිම උත්තර ලියලා තියන්න අපි ඊළඟ දවසේ හමු වෙනවා මෙන්න මේ ටිකක් සාකච්ඡා කරනවා හරි නේද ඇහෙන්නේ නැද්ද අයබෝවන් හරි නේද එහෙනම් පුතේ අපි ඔතනින් වැඩ ටික අවසන් කරමු හැමෝම හොඳට වෙලා සෙනසුරාද එන්න හොඳට ලියමු පේපර් එක සෙනසුරාදට අපි ලියනවා අනිවාර්යයෙන් එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන් අයබෝවන් අයබෝවන් සර්